අයිබෝවන් ආරෝග්‍ය පරමාලාභ ලැබිය හැකි උපරිම ලාභය තමයි නිරෝගීකම කියන්නේ. අන්න ඒ හින්දාම තමයි අපි අපගේ සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුත්තේ. අපිට අපගේ ජීවිතයේ නිතර අසන්න ලැබෙන හුරු පුරුදු ඒ වගේම භයානක රෝගයක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. නමුත් මේ භයානකකම අපිට වැටහිලා අවබෝධයක් අපිට නැහැ. අන්න ඒ හින්දාම තමයි නිවැරදි ආහාර පුරුදු මගින් කොලෙස්ටරෝල් කියන රෝගයෙන් අපි වැළකීලා ඉන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්නට කිරිබත් කුඹර සිංහ සමාජය අතුගාරපොළ ලියෝ සමාජයත් එක්ව අවදානමට පෙර වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. ඒ සඳහා සපමිනි ඔබ සම ආදරයෙන් යුතු පිළිගනු ලබනවා. අද දින මේ පිළිබඳව අප දැනුවත් කිරීමට එක්ව සිටින්නේ ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේනුවර මහතා. ප්‍රථමයෙන්ම ඔබතුමාට ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මේ වෛද්‍යතුමාගේ විශේෂත්වය තමයි මෙතුමන් අපිට උපදෙස් ලබා දෙන්නේ අපි කොහොමද රෝගයකින් වැළකීලා ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි වෛද්‍යවරයෙක් ළඟට යන්නේ අපි ලෙඩක් හැදුනහම. නමුත් මෙතුමන් අපිට කොහොමද අපි රෝග වලින් ආරක්ෂා වෙන්නේ, අපි සෞඛ්‍යමත් ජීවත් වෙන්න ඕනි කොහොමද කියන එක තමයි මෙතුමන් අපිට උපදෙස් ලබා දෙන ඉතාමත් වෛද්‍යවරයෙක්. ඉතින් වැඩි වෙලා නොගෙන අපි අපගේ වැඩසටහන ආරම්භ කරමු. ඒ සඳහා ආරාධනා කරනවා ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නයන තේනුවර මැතිතුමනි ඔබතුමාට. ඒ වගේම මේ පිළිබඳව ඔබට යම් ගැටලුවක් පැනලා ගියේ නම් chat box එකේ යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. වැඩසටහන අවසානයේදී අපි ඒ සඳහා පිළිතුරු ලබා දීමට සූදානම්. එසේනම් වැඩි වෙලා නොගෙන වැඩසටහන ආරම්භ කරමු. වෛද්‍යතුමනි ඔබට මේ අවස්ථාව. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉතා ජනප්‍රිය මාතෘකාවක්. ඒ වගේම සියලු දෙනාම මේ බියෙන් ඇලලී සිටින මාතෘකාවක්. කොලෙස්ටරෝල් කියන්නේ ඇත්තටම මේ බිය යුතු දෙයක්ද කියන එක තමයි කතා කරන්න හදන්නේ. ඇත්තටම මේ කොලෙස්ටරෝල් කියන එක අපේ ආච්චිලා සීයලාට තිබ්බේ නෑනේ. මේ අලුතෙන් ආපු එකක්ද? මේ ගැන අපි හිතන්න ඕනේ. මම හිතන්නේ ලෝකේ මේ මරණ ගත්තාම ඒ වගේ විශාලම මරණ සංඛ්‍යාවක් සිදු වෙන්නේ මේ අපේ හෘද රෝග වලින්. මිලියන 17.65ක් 2016 වාර්තාවලට අනුව දැන් ඊට වැඩි. ඔබට දැන් පේන්නේ නැති උඩින්ම තියෙන එක. ඊළඟට තියෙන කැන්සර්. එතකොට මේ හෘද රෝග වලින් වැඩිම ප්‍රමාණයක් මේ හේතුව විදියට ගන්නේ මේ කොලෙස්ටරෝල්. ඒක කොලෙස්ටරෝල් ගැන දැනුවත් වීම මම හිතන්නේ අපි හැමෝටම ඉතාම වැදගත් වෙනවා. කොලෙස්ටරෝල් වලට අපි බිය වෙන්නේ ඇයි? කොලෙස්ටරෝල් කියන්නේ ඇත්තටම බිය යුතු මාතෘකාවක්ද කියන එක තමයි මම අද මේ ඔබට ඒත්තු ගන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් කොලෙස්ටරෝල් ගැන අපිට අත්‍යවශ්‍ය දෙයක්ද? මේක පාලනය කරගන්න බැරි වෙන්නේ ඇයි? මේ ගැන තමයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. ලෝකයේ තියෙන මේ හෘද රෝග වැඩිම රටවල් ගත්තාම එක රුසියාව, දෙක බල්ගේරියාව, රොමේනියා, හංගේරියාව, ආජන්ටිනා. මේ රටවල් වල ආහාර රටාව ගත්තොත් සාමාන්‍යයෙන් මාංශ වැඩිපුර ආහාරයට ගන්න. ඉතින් හිතන්න පුළුවන් දැන් අපි දන්න කොලෙස්ටරෝල් වල හේතු ගත්තාම මේ හේතු තියෙනවා මෙතන. ඒ හින්දා අපිට හිතන්න පුළුවන් මේ මස් වැඩිපුර කන හින්දා, තෙල් වැඩිපුර කන හින්දා තමයි මේ කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙන්නේ මේ රටවල් වල. ඒ හින්දා ඒ දැන් තියෙන මතයට එකඟයි මේ වැඩිපුරම හෘද රෝග මේ වැළඳෙන රටවල් ටික ගත්තාම. අඩුම හෘද රෝග වැළඳෙන රටවල් ගත්තාම ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තේ, ජපානය, ඊශ්‍රායලය. දැන් මේ රටවල ආහාර රටාව වෙජිටේරියන්ද? තෙල් අඩුවෙන් කන රටවල්ද? ඇයි එහෙමනම් මේ රටවල වල මේ හෘද රෝග අඩු උනේ? මේ ගැන අපි දැනගත යුතු නැද්ද? මං හිතන්නේ අපි කවුරුත් ඒ ගැන දැනුවත් වීම වැදගත් කියලා හිතනවා මම. දැන් ඊශ්‍රායල් වගේ රටක් ඔබ හිතන්නේ මේ එළවලු කන රටවල් කියලාද? එහෙම නැහැ.
ජපානයේ හොඳට මස් මාළු කනවා. එහෙනම් මේ අපි හිතන් ඉන්න මේ තෙල් කෑම නිසායි මේ කොලෙස්ටරෝල් ඇති වෙන්නේ කියලා හිතන් ඉන්න එක ගැන පොඩි කුකුසක් මෙතන ඇති වෙනවා කියලා මම හිතනවා. අපි ඉදිරි මේ පැය ඇතුළත කතා කරමු මේක ඇත්තටම හැදෙන්නේ කොහොමද කියන එක. දැන් මම මගේ එක ඩිග්‍රී එකක් තමයි මේ පෝෂණ වේදේ කියලා කියන්නේ. එහිදී මට වැඩිදුර අධ්‍යාපන ලබන්න හැකියාව ලැබුණා ඇමරිකාවේ මේ යන්ජෙවිටි කියන ආයතනයට සම්බන්ධව. ඒ ආයතනය කරන්නේ විශේෂයෙන්ම මේ හෙල්ත් සප්ලිමන්ට් නිෂ්පාදනය කරන එක. නමුත් ඒ ආයතනේ පිටිපස්සේ තියෙනවා ලොකු කතන්දරයක්. ඒ ආයතනයේ නිර්මාතෘවරයා ડોક્ટર ජෝ වොලට් කියන වෛද්‍යවරයා අවුරුදු 19ක රිසර්ච් එකක් කරනවා මේ පෝෂණය ගැන. මේ සත්තු යොදාගෙන අවුරුදු 19ක. ඒකට ඇමරිකන් රජයෙන් ඩොලර් මිලියන 25ක් ඒ වෛද්‍යවරයාට දීලා තියෙනවා. මේ රිසර්ච් එකට. එන්නේ ඒ පර්යේෂණවල ප්‍රතිඵලයක් හැටියට තමයි මම අද මේ කතා කරන ටික මම කතා කරන්නේ. නැතුව මම විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තු ඒවත් ඒව මොනවත් නෙමෙයි මෙතන තියෙන්නේ. එතන උගන්වන්නේ සාමාන්‍යයෙන් අපි කියන ටිකම තමයි. එතන වැඩි දෙයක් උගන්වන්නේ නැහැ. ඒකට ඒ ඩිග්‍රී එකෙන් ඇති වැඩක් නැහැ. නමුත් ඉතින් නමාකට ඉතින් දාලා තියෙනවා. වැදගත්ම දේ තමයි මේ ડોක්ටර් වොලක් හොයාගත්තු ඒ දැනුම. එතුමා සොයා ගන්නවා අපිට මේ මිනිස්යාට විටමින් මිනරල් වර්ග 90ක් දෛනිකව ලබා දිය යුතුයි කියලා. ඒ බොහොම ලංකාවේ කී දෙනෙක් මේක දන්නවද දන්නේ නැහැ. බොහොම පිරිසක් මේක දන්නේ නැහැ. මේ මොනවද කියලා දන්නේත් නැහැ. අපි ඒ ගැන වෙනම සාකච්ඡා කරමු. අද කොලෙස්ටරෝල් ගැන නිසා. මම ඒ ડોક્ટર ජෝවලට් කෘතගුණ සැලකීමක් හැටියට තමයි එතුමාගේ නම මෙතන සඳහන් කරේ. අපේ අක්මාවේ දවසකට සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 3000ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ මොකක්ද ඒ කිව්වේ? දැන් කොලෙස්ටරෝල් වලින් මිදෙන්නනේ අපිට ඕනලා තියෙන්නේ. අක්මාව 3000ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ මොකටද? අපිට අවශ්‍ය නිසා. දැන් ගොඩක් අය බිත්තර කන්නේ නැහැ. කොලෙස්ටරෝල් තියනවා කියලා. බිත්තර කහමදේ ගත්තාම බිත්තර කහමදේක සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 184ක් විතර තියෙනවා. 200ක් කියලා අපි ගමු. එතකොට මේ 200ක් අපි බිත්තර දෙකක් දවසට කෑවොත් මේ බිත්තර දෙකේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලිග්‍රෑම් 400යි. දැන් මොකද වෙන්නේ? අපේ ශරීරයට මිලිග්‍රෑම් 400ක් කොලෙස්ටරෝල් එකතු වෙනවා. මේ ටික අපේ අන්ත්‍ර වලින් අවශෝෂණය කරලා අපේ රුධිරයට එකතු කරගන්නවා. දැන් මේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අපේ ශරීරයට වැඩි වෙලාද? අපේ අක්මාව මොකද්ද කරන්නේ? අර ආපු 400 අඩු කරලා ඉතුරු 2600 හදනවා. මොකද 3000ක් විතර ඕනේ අපිට. ඒ හින්දා අපි මේ කොලෙස්ටරෝල් තියෙන ආහාර ගත්තා කියලා ඒක වැඩිවීමක් වෙන්නේ නැහැ. හැබැයි නොගත්තා කියලා අක්මාව නොහදා ඉන්නෙත් නැහැ. එහෙනම් අපි පළවෙනිම දේ මුලින්ම මේ මිත්‍යාවෙන් මිදෙන්න ඕනේ. මොකද අපිට ගුණදායී ආහාර ගොඩාක් මිස් වෙලා තියෙනවා මේ කොලෙස්ටරෝල් නිසා. කොලෙස්ටරෝල් වැඩි කියලා හිතන නිසා. විශේෂයෙන් චීස් බටර් වගේ ඒවා අපේ මොළයේ වර්ධනයේට, ස්නායු වල වර්ධනයේට, අපේ හෝමෝන වර්ධනයේට මේවට අත්‍යවශ්‍යයි මේ ආහාර. ඒවා අපි ගන්නෙ නැහැ. මොකද කොලෙස්ටරෝල් කියලා බීතිකාවක්ම ඇවිලා. එහෙනම් අපි මුලින්ම අන්නේ බීතිකාවෙන් මිදෙමු. මොකද අපේ අක්මාව ඔබ ආහාර ගත්තා නොගත්තා එයා හදනවා. ඒ ඕන නිසා. මොකටද ඕන කියන්නේ? අපේ මොලේ මේ white matter එකෙන් 75% කොලෙස්ටරෝල්. ස්ට්‍රෙස් හෝමෝන කොලෙස්ටරෝල්. සෙක්ස් හෝමෝන කොලෙස්ටරෝල්. ඒතර අපේ ස්නායු වල තියෙන මටේට තියෙන කවරේ මයලින් සීත් එක. මේක කොලෙස්ටරෝල්. ඊට අපේ සෙල් මෙම්බ්‍රේන් එක. සෛල පිටින් තියෙන පටලය කොලෙස්ටරෝල්.
මේ සෛල බිලියන ගාණක් දවසට මිය ඇදෙනවා. මේව නැවත හදන්න ඕනේ. ඒ සෑදීම කරන්න මේ කොලෙස්ටරෝල් ඕනේ. ඒතර ඔබ කොලෙස්ටරෝල් ආහාර සමග ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඔබගේ අක්මාව ඒ ටික හදලා ඒ අවශ්‍ය තැන් වලට යවනවා. නමුත් මතක තියාගන්න. දැන් ඊළඟට වැඩිපුරම තියෙන රෝගයක් තමයි ෆැටි ලිවර්. සිරෝසිස්. අපි දවසක ඒ ගැන කතා කරමු. කොහොමද ඒ වගේ වැළකෙන්නේ කියලා. මේ ෆැටි ලිවර් සිරෝසිස් කියන එක හොඳ කරන්න බැරි රෝග විදියට තමයි කැටගරයිස් කරලා තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව. දැන් ඒ අක්මාවේ සිරෝසිස් වගේ තත්ත්වයක් ආවොත් මේ අක්මාවට බැරි වෙනවා ඒ කොලෙස්ටරෝල් නිෂ්පාදනය කරන්න. දැන් මොකද වෙන්නේ? මේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවන් පහටම කොලෙස්ටරෝල් සප්ලයි කරන්න බැරි වෙනවා අපේ ශරීරයට. ඒක ඊටාම භයානක තත්ත්වයක්. ඔබට මං ඉදිරි විනාඩි කිහිපයක් ඇතුළත පෙන්නන්නම් ඒ වෙන ප්‍රශ්නය එම් කොලෙස්ටරෝල් නිෂ්පාදනය බැරි වුණාම දැන් මෙන්න මේ chart එකට ඔබගේ හිත යොමු කරන්න මම කැමතියි. මෙතන තියෙන්නේ මේ 1980 මේ ලෝකේ පටන් අරගෙන තියෙනවා මේ low fat campaign එක. ෆැට් එක අඩු කරන ආහාරවල තියෙන මේදය අඩු කිරීමේ ඒ කැම්පේන් එක පටන් ගන්න 1980. ඊළඟට මේ කොලෙස්ටරෝල් වලට ස්ටැටින් ඩ්‍රග්ස් දෙන්න පටන් ගන්න 1980. ඔබට මෙතන රතු පාට ඉරක් පේනවා ඇති. රතු පාට රේඛාවකින් පෙන්වන්නේ මේ අල්සයිමර්ස් කියන රෝගය. අල්සයිමර්ස් කියන රෝගය ඊටාම වේගයෙන් වර්ධනය වෙනවා 1980 ඉඳලා මේ වෙනකොට 2010 වෙනකොට මහා විශාල වර්ධනයක්. ඒතකොට අපිට තේරෙන්නේ නැද්ද මෙතන මේ මේදේ සහිත ආහාර නොගැනී සිටීම සහ ස්ටැටින් ඩ්‍රග්ස් කියන මේ කොලෙස්ටරෝල් වලට විරුද්ධව ගන්න බෙහෙත් මේකට හේතු වෙලා තියෙනවා කියලා. මේ chart එක දැක්කම මට නම් හිතෙනවා එහෙම. නැත්තම් කොහොමද මේ අල්සයිමර්ස් කියන රෝගය එතනින් ඒ තරම්ම වේගෙන් පටන් ගන්නේ? ඒ නිසා අපි උපකල්පනය කරනවා මේ අල්සයිමර්ස් කියන රෝගයට හේතුව මේ මේද රහිත ආහාර ගැනීම සහ ඒ ස්ටැටින් ඩ්‍රග්ස් කියන නැත්තම් කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් භාවිතා කිරීම කියලා. දැන් මම මෙතන කියන්නේ නැහැ මේ බෙහෙත් ගන්න එපා කියලා. කෙනෙක්ගේ කොලෙස්ටරෝල් වැඩි නම් ඒ බෙහෙත් දෙනවනේ වෛද්‍යවරු. අඩු කරගන්නනේ දෙන්නේ. නමුත් ඔබේ කොලෙස්ටරෝල් වැඩි වෙන්න හේතුව දන්නේ නැහැ. ඒ හේතුව දන්නේ නැති නිසා වෙන්නේ මොකද්ද? ඒ හේතුවට පිළියමක් කරන්නේ නැහැ. ඒ නිසා නැවත වැඩි වෙනවා. ඉතින් අර ගන්න බෙහෙත දිගට බොන්න වෙනවා. නැත්තම් ඔබට බෙහෙත බොන්න වෙන්නේ සති දෙකයි. සති දෙක යද්දී ඔබට ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම යථා තත්ත්වයට ගේන්න පුළුවන්. ඔබ මේකට හේතුව දන්නවනම්. දැන් මේ මේදේ රහිත ආහාර ගැනීමෙන් සිද්ධ වෙන දේ ප්‍රධානම දේ තමයි අල්සයිමර්ස් කියන්නේ. ඔබගේ මොලේ කුඩා වෙනවා. බලන්න ඔබ කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන කට්ටියට කේන්ති යනවා. අමතක වෙනවා. ඒගොල්ලන්ගේ මේ සෙක්ස් ලයිෆ් එක ඊටම දුර්වලයි. ඇයි මේ වෙලා තියෙන්නේ? මම අර ඉස්සලා කියපු ටික හදාගන්න බැරි නිසා. ඇඟපත වේදනාව දෙනවා. මොකද අර ස්නායු වටේට තියෙන කවරේ හදාගන්න බෑ. එතකොට මේකට හරි හේතුව දන්නේ නැති නිසා අපි ගන්න වැරදි තීරණයක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියලා මම යෝජනා කරනවා. මොලේ 75%ක් මං කියවනේ ඒ white matter එකෙන් 75%ක් කොලෙස්ටරෝල්. ඉතින් කොලෙස්ටරෝල් නැතුණාම පස්සේ ඒක හදාගන්න බෑ. ඊළඟට තව වැදගත් කාරණාවක් තමයි අපේ මේ ශිරා සහ ධමනි කියන එක. මොකද ඔබ දන්නවා මේ ශිරා කියන එක තියෙන අපේ සමට ළඟින් යටින් තියෙන ශිරා අපිට පේන්නේ ටිකක් කළු පාටට කොළ පාටට උරු පාටකට පේන්නේ. ඒ ශිරා ධමනි අපිට පේන්නේ නැහැ. ඒවා තියෙන යට ටිකක් ඇතුළට වෙන්න.
ඒ දමනියක් ටිකක් හැමට ආසන්නෙන් යන තැනින් තමයි නාඩි බලන්නේ. දැන් පැනික් කටු ගාවට අත තිබ්බහම නාඩි වැටෙනවා. ඒ මොකද්ද? ශිරාවල නැති දමනි වල විතරක් තියෙන නාඩිය මොකද්ද? අපේ දමනි මෙහෙම තල්ලු කරන් යනවා රුධිරය ඉස්සරහට. ඒක තමයි නාඩි වැටෙනවා කියන්නේ. එහෙම නැතුව හાર્ට් එකෙන් දෙන ඒ ප්‍රෙෂර් එකෙන් මුළු ශරීරයේ තියෙන සියලුම දමනි වලට මේ රුධිරය ගෙනියන්න බෑ. කිලෝමීටර 25000ක් විතර තියෙනවා සම්පූර්ණ රුධිර නාලය එකතු කරාම. එච්චර දුරක් හાર્ට් එකේ තියෙන ප්‍රෙෂර් එකෙන් ගෙනියන්න බෑ. ඒ නිසා දමනි තමන්ගේ රුධිරය ඉස්සරහට මෙහෙම ප්‍රෙෂර් කරලා තල්ලු කරන් යනවර ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන ක්‍රමාංකුංචනය කියන ක්‍රියාවලිය වගේ. ඊළඟට අපි වැදගත්ම කාරණයක් ඔබ දන්නවා ඔබගේ රුධිරය කොලෙස්ටරෝල් චෙක් කරන් රුධිරය ලබා ගන්නේ ශිරාවකින්. මොකද ඔබ දැකලා ඇති මේ ළඟම තියෙන ශිරාවකට ඉන්ජෙක්ෂන් කට්ටක් ගාලා ඒකට තමයි මේ රුධිරය ඇදලා ගන්නෙ. එහෙනම් ශිරාවකින් තමයි රුධිරය ගන්නෙ. ශිරාවෙන් රුධිරය චෙක් කරලා බලලා කියනව නේද? ලැබ් එකෙන් report එක දෙනවා. ඔයාට LDL මෙච්චරක් තියෙනවා, VLDL මෙච්චරක් තියෙනවා, HDL මෙච්චරක් තියෙනවා, triglyceride මෙච්චරක් තියෙනවා කියලා report එකක් දෙනවා. එහෙනම් ඒ කියන ඒවා ශිරාවේ තියෙනවා. හැබැයි ඔබ කවදාවත් අහලා තියෙනවද ශිරාවක කොලෙස්ටරෝල් තැම්පත් වෙලා මිනිස්සෙකුට heart attack එකක් හදුනා කියලා? එහෙම නැත්නම් ස්ට්‍රෝක් එකක් ආවා කියලා? මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කොහෙද? දමනියක. එහෙනම් මේ දමනියේ ශිරාවේ අතර තියෙන වෙනස හරියට හඳුනාගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ කොලෙස්ටරෝල් කියන බීතිකාවට එක හේතුවක් හොයාගන්න. සාමාන්‍යයෙන් දමනි වල ඇතුලේ තියෙන පිරිසිදු රුධිරය. ඒ කියන්නේ ඔක්සිජන් තියෙන රුධිරය. ශිරාවල ඇතුලේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් තියෙන අපිරිසිදු රුධිරය. එසේනම් ශිරාවල කොලෙස්ටරෝල් තැම්පත් නොවෙන්නත් දමනි වල තැම්පත් වෙන්නත් මෙන්න මේක හේතු වෙලා තියෙනවා කියලා මම යෝජනා කරනවා. ඔක්සිජන් මේ තියෙන නිසා තමයි මේ කොලෙස්ටරෝල් තැම්පත් වෙන්නේ මේ දමනි වල කියලා. දැන් ඔබ හිතලා බලන්න මේ ඔක්සිජන් කියන වායුව ස්ථායි වායුවක් නෙමෙයි. ඒකේ පිටතම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 6යි. සාමාන්‍යයෙන් පරමාණුවක් ස්ථායි වෙන්න ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. දැන් මේ ඔක්සිජන් පරමාණුව කරන්නේ මොකද්ද? ඔක්සිජන් දෙකක් එකතු වෙලා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තියාගන්නවා. එතකොට දෙන්නටම අයිති ඒ ටික. එතකොට O2 කියලා අපි කියන්නේ මේ ඔක්සිජන් දෙකක් එකතු වෙලා හදන අණුවට. අපි හුස්ම ගන්නකොට ගන්න මෙන්න මේ O2. දැන් මේ ඔක්සිජන් කොහේ හරි ඉලෙක්ට්‍රෝන දැක්කොත් අර බන්ධනය ගලවලා අර ඉලෙක්ට්‍රෝන ටික දැහ ගන්නවා. මම හිතන්නේ පැහැදිලි ඇති. දැන් ඔක්සිජන් හැම වෙලාවෙම බලනවා කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි කියන මේ ෆ්‍රී රැඩිකල් එකක් කියලා. කියන්නේ කාගේ හරි ගාව ඉලෙක්ට්‍රෝන තිබ්බොත් මෙයා ගන්න උත්සාහ කරනවා ඒක. මේ මැද තියෙන ෆ්‍රී රැඩිකල් එකක්. අර හෙල්දි ඇටම් එක නැත්නම් සෞඛ්‍ය සම්පන්න පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගලවා ගැනීමේ හැකියාව තියෙනවා මේ ෆ්‍රී රැඩිකල් එකකට. අපි දැන් එතනින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා අපේ ශරීරයේ මේ ෆ්‍රී රැඩිකල් එන ක්‍රම ගැන චූටි අවබෝධයක් ගමු. ඔක්සිජන් වලින් එකක් එනවා. අපි දැන් හුස්ම ගන්නකොට ඒ ඔක්සිජන් අපි ගන්නවා. දැන් මං කිව්වා ඔක්සිජනුත් මේ ෆ්‍රී රැඩිකල් එකක් විදියට හැසිරෙනවා. මොකද එයා වෙන කොහේ හරි යකඩ කෑල්ලක
යකඩ කෑල්ලක් එළියට දැම්මොත් මල බැඳෙන්නේ ඒ නිසානේ. මම ඉස්සරහට කියන්නම් ඒක. දැන් මෙන්න මේ වගේ ආහාර අපි ගන්න ආහාර 12ක් තියෙනවා. මේ ආහාර 12 නිසා මෙන්න මේ වැඩේ සිද්ධ වෙනවා. අපේ ශරීරය ඇතුලේ මේ ඔක්සිකරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ ආහාර 12 නිසා. ඒ හින්දා අපි ඒ ආහාර 12න් මිදෙන්න ඕනේ. මේ තියෙන්නේ මේ wheat rye barley oats උඩින්ම තියෙන්නේ. මෙන්න මේ ධාන්‍ය වර්ග 4 ග්ලූටන් සහිතයි. ඒ ග්ලූටන් සහිත ආහාර අපේ ශරීරයට හොඳ නැහැ. අපේ බඩවැල් වල තියෙන අංගුලිකා විනාශ වෙනවා ග්ලූටන් නිසා. ඒ නිසා ග්ලූටන් සහිත ආහාර අපි සම්පූර්ණයෙන් අතහරින්න ඕනේ. ඊළඟට මේ බඩේරිඟු සහ සෝයා මේ දෙකත් මේ ජාන විකෘති කරලා තමයි ලෝකේ මේ හදලා තියෙන්නේ. 95ක් ජාන විකෘති කරපු භෝග දෙකක් මේ දෙක. ඊළඟ නයිට්‍රේට් සහිත ආහාර. නයිට්‍රේට් සහිත ආහාර කියන්නේ ඔය සුපර් මාකට් වල තියෙන මස් වර්ග. කෘත්‍රිම මස් වර්ග. මේවට නයිට්‍රේට් එකතු කරලා තමයි රතු පාරට තියාගෙන ඉන්නේ. එහෙනම් ඒකත් හොඳ නැහැ. ඊළඟට අපි සාමාන්‍යයෙන් මේ තෙල් හිඳලා ඒක බෝතල් වල දාලා තියෙනවනේ. මේ බෝතලේ වැහුවාම අර තියෙන වායුව කොටස ඒකේ තියෙන ඔක්සිජන් ටිකත් මේ තෙල් එක්ක ක්‍රියාත්මක වෙලා මේක ඔක්සයිඩ් වෙනවා. ඒ නිසා මේ හදපු මේ ડોක්ටර් ග්ලිඩන් කියන ડોක්ටර් කියනවා බෝතල් කරපු මේ තෙල් වර්ගය පාවිච්චි කරන්නත් එපා. ඒකට පොඩි බෝතල් පාවිච්චි කරන්න කියලා. තෙල් ටික හිඳලා පොඩි බෝතල් වලට දාගෙන ඒක සම්පූර්ණ පාවිච්චි කරන්න කියලා. අවුන්සේ වගේ බෝතල් තියාගෙන. ඒක ඇත්තට හොඳ ක්‍රමයක්. ඊට දෙපාරක් බදින එක නම් කොහොමවත් හොඳ නැහැ. ඊළඟට කාබනේටඩ් බීම වර්ග. කාබනේටඩ් බීම වර්ග නිසාත් අපේ ශරීරය ඔක්සිකරණය වෙනවා. ඊළඟට බාබකියු වගේ ආහාර. ඊළඟට ගැඹුරු තෙලේ බදින ආහාර සහ මේ බේක් කරලා කරන අල වගේ පොත්ත මේවා කන්න එපා කියලා කියනවා. මේවා නිසාත් මේ ඔක්සිකරණ ක්‍රියාවලිය අපේ ශරීරයේ සිද්ධ වෙනවා. ඒ ඔක්සිකරණය සිද්ධ වුණාම වෙන්නේ මොකද්ද? ඒ අපේ ශරීරයට ඇතුල් වෙන මුක්ත කණ්ඩක අපේ සෞඛ්‍ය සම්පන්න සෛලවල තියෙන ඉලෙක්ට්‍රෝන ගලවනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගැලවුවාම ඒ සෛල මැරෙනවා. එහෙම ටික සෛල විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි ඒක එපායි කියලා කියන්නේ. දැන් ඔබට මේ මල බැඳීම කියන එක බලා ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි අපි එළියට විසි කරොත් මේ යකඩ කෑල්ලක් ඒක මල බැඳෙනවා. ඊළඟට මේ වගේ පයිප් එකක් කපලා බැලුවොත් ඔබට පේනවා එයා ඇතුළ මල බැඳිලා තියෙනවා. අපේ ධමනියටත් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මම කියවනේ ඔක්සිජන් තමයි මේ ධමනිය ඇතුළේ යන්නේ කියලා. ධමනිය ඇතුළේ ඔක්සිජන් යනකොට මේකෙන් 98ක් දිය වෙන්නේ මේ හිමොග්ලොබින් වල. ඒ හිමොග්ලොබින් අර 98ක් ඔක්සිජන් අරගෙන යනවා. ඒ කියන්නේ 102ක් දිය වෙනවා ප්ලාස්මාවේ. අන්නේ 102 තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. හිමොග්ලොබින් වල තියෙන ඔක්සිජන් වලින් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒවා කිලිම සෛල ඇතුළට යනවා. නමුත් අර ප්ලාස්මා එකේ දිය වෙලා තියෙන 102 අපේ ධමනි ඇතුලේ බිත්තිය මල බැඳෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ ධමනි ඇතුලේ තියෙන සෛල මේ එකින් එක බැඳිලා තියෙන ඉලෙක්ට්‍රෝන වලින්. මේ ඉලෙක්ට්‍රෝන ගලව ගන්නවා අර ඔක්සිජන්. මොකද එයාට අර ස්ථායි වෙන්න ඕන නිසා. දැන් අපි මේ එළියට විසි කරපු ඒ රේසර් එක නැත්නම් නිරාවරණ ඔක්සිජන් වලට නිරාවරණය කරපු යකඩ කැබැල්ලට මේ ප්‍රවේශම් කරගන්න ඕන නම් මොකද්ද අපි කරන්න ඕනේ? අපි ඒකට ග්‍රීස් ගන්නවා. ග්‍රීස් ගාලා ඒ ඔක්සිකරණය වීම නවත්තනවා. කොලෙස්ටරෝල් කියන්නේ මෙන්න මේ ග්‍රීස් වගේ එකක්. අපේ ශරීරයේ ඔක්සිකරණය නවත්ත ගන්න කරන එක විකල්පයක්. අපි කරන්නේ මොකද්ද? අපෝ කොලෙස්ටරෝල් ඇවිල්ලා තියෙන්නේ දැන් මේක නතර කරන්න ඕනේ කියලා කොලෙස්ටරෝල් නැති කරන්න බෙහෙත් බොනවා.
දැන් මේ මේ අපි අර ඉස්සර කිව්ව ආහාර ගන්නකොට මං කිව්වා අර සෛල විනාශ වෙනවා කියලා. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන මේ සෛල වලින් ගලවන්න මේ සෛලය සම්පූර්ණ විනාශ වෙනවා. දැන් අපේ ධමනිය ඇතුළත් මෙන්න මේ දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙනකොට ඒ ධමනියේ ඒ සිදුරක් වගේ හැදිලා ඒ සිදුරෙන් එළියට රුධිරය ගමන් කිරීමේ හැකියාවක් හැදෙනවා. එන අභ්‍යන්තර රුධිර ගලණයකට පාර හැදිලා. දැන් මේ පාර වහන්න ඕනේ. මේ පාර වහන්න අපේ මොලෙන් සංඥාවක් දෙනවා අපේ අක්මාවට. දීලා කියනවා මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා මේක වහලා දාන්න කියලා. දැන් මොකද්ද කරන්නේ? අක්මාවෙන් හදනවා LDL කියලා කැප්සියුල් එකක්. low density lipoprotein. lipoprotein එක. මේ ප්‍රෝටීන් එක ඇතුළට කොලෙස්ටරෝල් දාලා මේ කියන්නේ කැප්සියුල් එකක් තියෙනවා. කැප්සියුල් එක ඇතුළේ කොලෙස්ටරෝල් පුරවලා මෙතනට එවනවා. ඒවල ඒ ටික අර ඉලෙක්ට්‍රෝන ගැලවිලා හිල් වෙලා වගේ තියෙන තැනින් ඇතුළට දානවා. ඒකට පළවෙනි රූපේ පේනවා ඇති. ඒ වගේ අර කොලෙස්ටරෝල් තැම්පත් කරලා තියෙන්නේ. දැන් මේ දේ කරේ ඇයි? මොකද අර ක්‍රියාවලිය දිගින් දිගට සිද්ධ වුණොත් එහෙම මේ මිනිස්සයා මැරෙනවා. අභ්‍යන්තර රුධිර ගලණයක් වෙලා. මේක නතර කරන්න තමයි අපේ මොළය සහ අක්මාව එකතු වෙලා මේ වැඩේ කරේ. දැන් අපි මොකද්ද කරන්නේ? අපි අක්මාව විසින් ඒ කරන වැඩේ නතර කරන්න තමයි ස්ටැටින් ඩ්‍රග්ස් ගන්න. දැන් වැඩේ හරියද? එහෙනම් කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවනේ. ඒ වැරද්ද තමයි හොයාගන්න ඕන. හැබැයි මේ ඔය ඔක්සිකරණ ක්‍රියාවලිය දිගින් දිගට වෙනවා දැන්. මොකද උස්ම ගන්න එක අපි නිරන්තරයෙන් කරනවනේ. ඒතකොට මේක ටික අපේ මේ ධමනි විති එන්න දුර්වල වෙන්න ගන්නවා. එතකොට තව සැරයක් ආපහු මේ අර LDL හදලා ගෙනත් දානවා. ওই විදිහට ටික LDL වැඩි වෙලා මෙතන ප්ලාක් එකක් හැදෙනවා. මේ ප්ලාක් එක තමයි ගැටලුව. එතනින් එහාට අපිට රුධිරය ගලාගෙන යන්න බැරි වෙනවා. රුධිර කැටියක් එමාවොත් එම කොහොමත් යන්න බැරි වෙනවා. ඒතර එතනින් එහාට තියෙන හෘද බිත්තියේ මේ අපි හෘදයේ මේ වැඩේ වෙනවා කියලා නිගන්නේ ගොඩක් වෙලාවට. හෘද බිත්තියේ පෝෂණයේ සැපීම නවතිනවා. ඒ පටක ටික මැරෙන්න ගන්නවා. ඔන්න හෘද රෝගයක් ඇති වෙන තැන. දැන් අපිට පුළුවන් නම් මේ ඔක්සිකරණය වීම නවත්තන්න. මේ ප්‍රශ්නේ ඉවරයි. මොකද ඔක්සිකරණය වීම නැවතුනොත් මොලෙන් ඒ පණිවිඩය දෙන එක නවත්තනවා. ඊළඟට මොලෙන් දෙන්නේ වෙන පණිවිඩයක්. ටික ඔක්සිකරණය වෙන එක නැවතුනොත් එහෙම මොලෙන් කියනවා දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ දාපු කොලෙස්ටරෝල් ටික ගන්න කියලා තව පණිවිඩයක් කරනවා අක්මාවට. ඒකත් අක්මාවෙන් කරන්නේ මොකද? අර කැප්සියුල් එකක් හදලා අර තැනට යවලා ඒ තියෙන කොලෙස්ටරෝල් ටික සක් කරලා ගන්නවා. අරගෙන නැවතත් අක්මාවට ගිහින් දානවා. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි එතකොට. එහෙනම් මේ ඉබේ කෙරෙන්න තියෙන එකකට තමයි අපි මේ වෙනම බෙහෙත් බිබී මේ කරන්නේ. හැබැයි අපි දැනගන්න ඕනේ අර ඔක්සිජන් වලින් කරන ඒ ඩැමේජ් එක නවත්තන්නේ කොහොමද කියලා. ඒක දන්නේ නැති නිසා තමයි අපිට ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒක දන්නවනම් ඔබට මේ අනවශ්‍ය විදිහට බෙහෙත් බොන්න අවශ්‍යතාවයක් නැහැ. LDL කියලා කියන්නේ low density lipoprotein. HDL කියන high density lipoprotein. VLDL කියන very low density lipoprotein. දැන් අපි මොකද්ද කරන්නේ? HDL වැඩි කෑම හොයනවා. කවදාවත් හම්බෙන්නේ නැහැ. LDL අඩු කෑම හොයනවා. VLDL අඩු කෑම හොයනවා. මේක මේ අපේ liver එකේ හදනවා. ඔයා දුන්නත් නොදුන්නත් ඒක හදනවා. එහෙනම් මේ බාහිරින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ නිෂ්පාදනය කරන එක. සමහරවිට මේ එක්ස්පීරියන්ස් එක ඇති. ඔබ බෙහෙත් කොච්චර බිව්වත් වැඩක් නැහැ බහින්නේ නැහැ කොලෙස්ටරෝල් ප්‍රමාණය. ඇයි ඒ? ඒ කියන්නේ කොලෙස්ටරෝල් පාලනය වෙන්නේ වෙනත්
මාධ්‍යයකින්. අපි මේ හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි. දැන් ඔබ දැකලා ඇති මේ ගඟක් මුහුදකට වැටෙනකොට මේ වැලි ගොඩ ගහන තැන්, බීච් එක වගේ හැදෙන තැන්. දැන් ඔබට මේ බින්දුරේ පේනවා ඇති. ඒ බෙන්ඩ් එකේ ඇතුල් පැත්තේ තමයි වැලි එකතු වෙන්නේ. මොකද මේ ගඟ පහළට ගලාගෙන යනකොට වැලි ටික කරදරයක්. ඒක ගලාගෙන යන්න බෑ. ඒ නිසා එළියට තල්ලු කරනවා. ඒ තල්ලු කරන්නේ ඇතුල් පැත්තේ නැම්මට. මේ කිරීටක දමනිවල කොලෙස්ටරෝල් තැම්පත් වෙන්නේ තොන්න ওই විදිහට. රුධිරයේ ගමන් කරනකොට මේ ෆ්‍රී රැඩිකල් ටික මේ ගමනට බාධාවක්. ඒ බාධාවක් නිසා තල්ලු කරනවා ආ බීත්තිය පැත්තට. ඔන්න වැලි තියෙන පැත්තට තමයි තල්ලු වෙන්නේ. මේ ජලය සහ රුධිරයේ එක සමානතාවයක්. එතකොට අර ප්ලාක් එක හැදෙන්නේ ඔන්න ඔය පැත්තේ. මේක ඔපරේෂන් කරන ડોක්ටර්ස්ලා දන්නවා ඇති. එතකොට මම මේක මේ පෙන්නුවේ රුධිරයට මේක තියාගෙන ඉන්න ඕනේ නෑ. ඒකනේ තල්ලු කරලා අයින් කරන්න හදන්නේ. මේක වදයක්. දැන් මේකට අපිට තියෙන සොලියුෂන් එක තමයි මේ ස්ටැටින් ඩ්‍රග්ස්. මම මේ කියන්න දන්නේ අපිට මේක ඕනේ නැහැ කියලා. සාමාන්‍යයෙන් අපි අදහන වෛද්‍ය ක්‍රමය තමයි මේ හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමය. හෝලිස්ටික් වෛද්‍ය ක්‍රමයේදී බොඩි එකයි මයින්ඩ් එක සෝල් කියන තුනම කියන්නේ කාය, මනස සහ මේ අපගේ මනෝකාය පැත්ත, කර්මයත් එක්ක සම්බන්ධ පැත්ත, ස්පිරිචුවල් බොඩි එක. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරලා තමයි අපි ප්‍රතිකර්මයක් කරන්නේ. නැතුව කය විතරක් බලලා මේක කරන්නේ නැහැ. දැන් මම දැන් මේ ඔබ දැනුවත් කරනකොට ඔබගේ මනසට තමයි මේ ටික දෙන්නේ. එතකොට මනස මේක තේරුම් ගත්තාම ඔබගේ කය ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. හරි සරලයි. අපි මේ වැඩේට මොකද්ද කරන්නේ? දැන් අපිට ප්‍රශ්නේ උනේ මොකද්ද? අර ඔක්සිජන් ටික ඉලෙක්ට්‍රෝන සොරකම් කිරීමනේ. ධමනි බිත්තියේ තියෙන ඉලෙක්ට්‍රෝන ගලෝප එක තමයි ගැටලුව උනේ. දැන් මේ ගැටලුව निराකරණය කරන්න අපි ඇන්ටි ඔක්සිඩන්ට් කියලා එකක් මේ අපේ ආහාර වල එකතු කරගන්නවා. ඇන්ටි ඔක්සිඩන්ට් කියන්නේ ප්‍රතිඔක්සිකාරක. දැන් ඔක්සිකරණය එන ගැටලුව එන ප්‍රතිඔක්සිකාරක දුන්නා මේ ගැටලුව විසඳෙන්න ඕනේ. ප්‍රතිඔක්සිකාරක දුන්නා මොකද වෙන්නේ? අර මේ තරම් වෙලා තිබිච්ච ඒ අවදානම පහව යනවා. ඒක අපේ මොලේ හඳුන ගන්නවා. හඳුනගෙන නැවත සිග්නල් එකක් දෙනවා liver එකට. ඒ ප්‍රශ්නේ ඉවරයි. දැන් ඒ දාපු කොලෙස්ටරෝල් ටික ගන්න කියලා. බොහොම සරලයි. ඊට පස්සේ අක්මාවෙන් මොකද කරන්නේ? HDL කියලා high density lipoprotein කියන එක නිෂ්පාදනය කරලා අර කොලෙස්ටරෝල් ටික ගන්නවා. අරගෙන ගිහලා ආපහු liver එකට බාර දෙනවා. දැන් අර කොලෙස්ටරෝල් සම්බන්ධ ගැටලුව ඉවරයි. බොහොම සරලයි මේ කතාව. අපි දැනගත්තා නම් මොනවද මේ ඇන්ටිඔක්සිඩන්ට් තියෙන ආහාර කියලා මේ ප්‍රශ්නේ ඉවරයි. ඔබ පරිගණකේ ටයිප් කරලා බලන්න ORAC food කියලා. ORAC කියලා ගිහුවාම එනවා. මේ ORAC value එක හරියට තියෙන. ඒ කියන්නේ ORAC value කියලා කියන්නේ මේ අපිට ඔක්සිකරණය වෙන සම්භාවිතාව අඩු කරගන්න පුළුවන් කැපැසිටි එක. ඔක්සිජන් රැඩිකල් ඇබ්සෝර්ප්ෂන් කැපැසිටි කියන එක. එතකොට මෙන්න මේ ORAC value එක වැඩියෙන් තියෙන ආහාර ඔබට හොයලා ගන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඔබට මෙන්න මේ chart එක හොයා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ මේ high ORAC foods කියලා ගහුවාම දැන් මෙතන මේ උඩින්ම තියෙන්නේ කරාමුණටි. අපේ රටේ කරාමුණටි තියෙනවා.
ඊළඟ තුන්වෙනියට තියෙනවා මේ සිනමන් කුරුඳු. කුරුඳු අපේ රටේ ඕන තරම් තියෙනවා. ඒ වගේ මෙතන තියෙන අපේ කුස්සියේ තියෙන මේ කුළු බඩු ටික තමයි මෙතන වැඩිපුරම තියෙන්නේ. ඊට අමතරව තියෙන මේ ඩාර්ක් චොක්ලට් වගේ ඒවා. ඒ ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100කත් ඕරක් 40000ක් විතර තියෙනවා. දැන් මෙතන නැති එකක් මම කියන්නම් මේ මුරුංගා කොළ. මුරුංගා කොළ කුඩු ග්‍රෑම් 100ක තියෙනවා ඕරක් 1,57,000. මේ කුරුඳු කුඩු ග්‍රෑම් 100ක තියෙනවා 2,67,000. දැන් එතකොට අපිට මේ ඇන්ටිඔක්සිඩන්ට් හොයාගන්න කෙච්චර අමාරු වැඩක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙනවා දවසකට සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුට දවසකට ඕරක් 20,000. ඒතර දවසට ඕරක් 20,000ක් හොයාගන්න කෙච්චර අමාරු වැඩක්ද? ඔබ ග්‍රීන් ටී එකක් බිව්වොත් ඕරක් 3,000ක් තියෙනවා. කිඩ්නි බීන් කප් එකක් කෑවොත් ඕරක් 17,500ක් තියෙනවා. ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 100ක් කෑවොත් ඕරක් 40,000ක් තියෙනවා. කුරුඳු කුඩු තේ හැන්දක ඕරක් සාමාන්‍යයෙන් 20,000ක් විතර තියෙනවා. මුරුංගා කොළ කුඩු තේ හැන්දක ඕරක් 11,000ක් විතර තියෙනවා. දැන් බලන්නකො මහා ප්‍රශ්නයක් නෙමෙයිනේ මේ ඕරක් 20,000ක් හොයාගන්න එක. අපේ ආහාර වේලට මේ ටික එකතු කරන්න ප්‍රශ්න ඉවරයි. එහෙනම් මම ඔබට යෝජනා කරනවා මේ එක ක්‍රමයක් මොකක් හරි යොදා ගන්න. මේක ඔබටම ඉන්ටර්නෙට් එකේ ගිහලා හොයාගන්න පුළුවන් මේවා. මුරුංගා කොළ අපේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඊළඟට කුරුඳු කුඩු අපිට එකතු කරගන්න පුළුවන්. කිඩ්නි බීන්ස්, ග්‍රීන් ටී, ඩාර්ක් චොක්ලට්. ඊළඟට කන්ගන් වෝටර්. අයනයිස් වෝටර් කියන එකත් හොඳ උත්තරයක්. අයනයිස් වෝටර් 9.5 pH එකේ ග්ලාස් එකක තියෙනවා ඕරක් වැලියක 75,000. මා විශාල ප්‍රමාණයක්. මේ 75,000 ගන්න බ්‍රොකලි කිලෝ 5ක් කන්න ඕන. මම මේ ගාන හදාගත්තේ එහෙම. ඒ රිසර්ච් එකක තියෙනවා බ්‍රොකලි කිලෝ 5ක තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා කියලා මේ කැංගන් වෝටර් 9.5 ග්ලාස් එකක. මේ විදිහට කොහොම හරි වැඩිපුර ඇන්ටිඔක්සිඩන්ට් අපේ බොඩි එකට ලබා දුන්නොත් මම අර ඉස්සෙල්ලා කියපු ඔක්සිකරණය වීමේ හැකියාව නවතිනවා. ඒක නැවතුණා කියන්නේ LDL නිෂ්පාදනයේ අවශ්‍යතාවයක් නැති වෙලා යනවා. එහෙනම් කොලෙස්ටරෝල් වලට බෙහෙත් බිබින්න ඕනේ නැහැ. ප්‍රතිඔක්සිකාරක ලබා ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. මම ඔබට පොඩි අත්බෙහෙතක් කියන්නම්. කොලෙස්ටරෝල් තියෙන අයටත් හොඳයි. නැති අයටත් හොඳයි. කුරුඳු කුඩු තේ හැන්දක් අරගෙන ඒකට එකතු කරන්න මුරුංගා කොළ කුඩු තේ හැඳි දෙකක්. ඊට පස්සේ ඒකට මීපැණි ටිකක් දාලා කලවම් කරලා උදේ හවස කෑමට ගන්න. මෙතන තියෙන ඕරක් 35,000ක් විතර. සාමාන්‍ය කෙනෙකුට 35,000ක් කියන්නේ හොඳටම ඇති. නමුත් ඔබ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයකින් පීඩා විඳිනවා නම් මේ ප්‍රමාණය ටිකක් වැඩි කරගන්න වෙනවා. එතකොට මුරුංගා කොළ ප්‍රමාණය තේ දෙකක් නැතුව 4ක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ ඒක. එහෙම ටික ටික ඊළඟට කිඩ්නි බීන් වගේ ඒවා අරගෙන ග්‍රීන් ටී වගේ ඒවා බීලා ඒ ප්‍රමාණය 50,000කට විතර වැඩි කරගන්න. ඊළඟට කට්ටියට එන ප්‍රශ්නයක් තමයි දැන් මේක වැඩි වුණා වැඩි වෙලා ප්‍රශ්නයක් වෙයිද? අපේ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකනේ. විටමින් එකක් ගන්නකොත් ඒ විටමින් එක වැඩි වෙලා ප්‍රශ්නයක් වෙයිද? මේ අඩු වෙලා සිද්ධ වෙලා තියෙන්නේ තේරෙන්නේ නැහැ. ඒක එහෙම මලත් කමක් නැහැ අඩු වෙලා. වැඩි වෙලා මලොත් තමයි ප්‍රශ්නේ. දැන් මේ වැඩි වුණොත් මොකද වෙන්නේ කියනත් මම පොඩි උත්තරයක් දෙන්නම්. වැඩි වුණොත් එහෙම දැන් ඔබ දන්නවා මේ අහසේ විදුලි කොටනවා.
විදුලි කොටලා මේක මහා පොළොවට එන්නේ මේ මහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඇද ගැනීමේ ශක්තිය තියෙනවා මහා පොළොවට. ඉතින් ඔබගේ ශරීරයේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් වැඩි වුණොත් මහා දෙයක්ද කියන්නකෝ. අපගේ ශරීරයේ ස්වභාවයෙන්ම ඉලෙක්ට්‍රෝන වලින් පෝෂිතයි. මේක ORP කියලා අපි කියනවා. ORP කියන්නේ oxidation reduction potential කියන එක. ORP එක අපේ ශරීරයේ තියෙනවා ඍණ 350ක විතරාගයක්. මම අර ඉස්සෙල්ලා පෙන්නපු ආහාර ටික ගත්තොත් වෙන්නේ ඍණ 350 අගේ අඩු වෙනවා. එතකොට ශරීරය ස්ටේබල් නැති වෙනවා. ඒක සමතුලිත නැති වෙලා යනවා. හෝමෝන බැලන්ස් නැති වෙනවා. සෛල දුර්වල වෙනවා. එන්සයිම් නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. මෙන්න මේ දේවල් සිද්ධ වෙන්නේ අර ආහාර 12 ගත්තොත්. එතකොට මේ ආහාර වැඩි වුණොත් වෙන්නේ මොකද්ද? මම මේ පෙන්නලා තියෙන ආහාර අපගේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනවා. ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය ශරීරයේ වැඩි වෙනවා. එතකොට අර ගන්න ආහාරවල තියෙන ඒ ඔක්සිකරණ ගුණය අඩු කර ගන්නවා අපේ ශරීරයේ. ඒ අඩු වෙලා ඊටත් වඩා ඉලෙක්ට්‍රෝන තිබුණොත් ඔබට කරන්න තියෙන එක දෙයයි. පොළොවේ අඩිය ගහලා ජීවත් වෙන එක. දැන් අපි සෙරපු දෙයක් දාගෙන ඉන්නේ ඇවිදිනකොට. කෙලින්ම පොළොවට පය ගහලා ඇවිද්දොත් ඔබගේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩිපුර තියෙනවා නම් ඩිස්චාර්ජ් වෙනවා. ඒ නිසා එක් ගැටලුවක් නෙමෙයි. අපි එතනත් ප්‍රශ්නයක් දාගෙන තියෙන අපිට දැන් සෙරපු දෙක නැතුව ඇවිදලා පුරුදු නැහැ. මහා පොළොවෙන් අපිට ලැබෙන තියෙන මහා ප්‍රතිලාභයක් නැති කරගෙන තියෙනවා මේ නිසා. උදේ පාන්දර තනකොළ ගොඩක ඇවිදින්න. ඔබගේ ලෙඩ වලින් සෑහෙන ප්‍රමාණයක් හොඳ වෙනවා. ඒ උදේට තියෙන පින්න මේ ජල වාෂ්ප වලින් ආපු පින්නක් නෙමෙයි. මහා පොළොවේ අභ්‍යන්තරයේ ඉඳලා එන ශක්තියක් තියෙන ඔය තන පිනිවල. ඒ නිසා ඒවා අපේ පයට පෑගුණොත් ඒ බෙහෙත ස්ථූලතාවයේ තියෙන කට්ටියට ඔය පිණි එකතු කරලා දවසට තේ හැන්දා බොන්න දෙනවා. බෙහෙත. ඒ නිසා මේ සෙරප්පු දෙක දාලා ඒ වටිනා කියන දේවල් නැති කරගන්න එපා. මේ සම්බන්ධ කරුණු ඔබට දැනගන්න පුළුවන් මේ nitta.com කියන වෙබ් අඩවියට ගියාම. ඒ වෙබ් අඩවිය සම්පූර්ණ මේ ගැන විශාල තොරතුරු රැසක් මම එකතු කරලා තියෙනවා. මේ වෙබ් අඩවිය මීට අවුරුද්දකට විතර කලින් හැක් කරා. මම ලිපි 400ක් විතර මේ වෙබ් අඩවිය දාලා තිබ්බා. මං ගා වැඩ කරපු කෙනෙකුත් අල්ලගෙන කොහොම හරි මේක හැක් කරා. සියලු ලිපි මකා දැම්මා. පස්සේ මම Facebook එකේ දැම්ම මගේ මේ වෙබ්සයිට් එක හැක් කරා. ඔයගොල්ලෝ ගාව මගේ ලිපි තියෙනවා නම් එවන්න කියලා. මොකද මම බෑකප් එකක් තියාගෙන නෙමෙයි වෙබ්සයිට් එක හැදුවේ සම්පූර්ණ ටික වෙබ්සයිට් එකේම තමයි ටයිප් කරේ පවාම. පස්සේ මට නැවත ලිපි 150ක් 200ක් අතර සංඛ්‍යාවක් නැවත මට ඒ පාඨකයෝ එව්වා. ඒගොල්ලෝ සේව් කරගෙන තිබිච්ච ඒවා. අද මේ වෙබ් අඩවිය දැනට ක්‍රියාත්මක වෙන්නේ එන්නේ ඒ ලිපි ටිකෙන්. එතනක් තියෙනවා මේ කොලෙස්ටරෝල් ගැන ලිපි 4ක් විතර තියෙනවා. දියවැඩියාව ගැන, ආතරයිටිස් ගැන, තයිරොයිඩ් ප්‍රශ්න ගැන මේ වගේ විශාල ලිපි සංඛ්‍යාවක් තියෙනවා. ඔබලාට දැනුවත් වෙන්න පුළුවන් මේ වෙබ් අඩවියට යන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ නම්බර් එක කතා කරලා මගෙන් අහන්න මම උත්තර දෙන්නම්. මම හිතන්නේ අද මේක මේ ප්‍රසන්ටේෂන් එක තව ඉස්සරහට තියෙනවා. මේ වෙනකන් තියෙන ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් මට කොලෙස්ටරෝල් ගැන කියන්න තියෙන ටික ඔය ටික ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරත හැකියි. මොකද විනාඩි 45ක් ගියා කාලය. ප්‍රශ්න තියෙනවා අපි කතා කරමු. ඊට පස්සේ වෙලා තිබ්බොත් අපි ඉදිරියට යමු. එහෙම නැත්නම් වෙන දවසක් දාගෙන අපි මේකේ තව ස්ලයිඩ්ස් 12ක් විතර ඉතුරුලා තියෙනවා. සර් මේ මම කතා කරන්නේ මගේ පුතාලට මේ තාත්තගේ තියෙනවා කොලෙස්ටරෝල් ජෙනටිකලිම මේ ෆැමිලි හිස්ටරි එකේ ගොඩක් කොලෙස්ටරෝල් තියෙනවා. එතකොට දැනට මගේ පුතාලටත් ඒගොල්ලන්ට අවුරුදු 20 වගේ වයසේ අය ඉන්නේ. ඒගොල්ලන්ටත් තියෙනවා කොලෙස්ටරෝල් මේ චෙක් කරලා දැන් කිනිට බැලුවම ඒකට මොකද කරන්න? කියන්නේ දැන් ස්ටැටින් වර්ග ගන්නවද? කෑම වලින් මම පුළුවන් තරමක් දෙනවා. ඒ වුණාට ඉතින් අනිත් කෑමත් කැවෙනවා.
දැන් මම මෙතන පැහැදිලිව කිව්වා මේ දෙන්න ඕනේ කෑම වර්ග. ප්‍රතිඔක්සිකාරක තියෙන කෑම වර්ග දෙන්න. එච්චරයි. ඕක ජෙනටිකලි එන්නේ නැහැ බොරුවක් ඔය. ජාන වලින් කොලෙස්ටරෝල් එන්නේ නැහැ. ඔය පටන් ගත්තේ කොයි හරිද ඕක? 1980. ජාන වලින් කොලෙස්ටරෝල් එන්නේ නැහැ. දියවැඩියාව එනවා කියනනේ කොලෙස්ටරෝල් වලින්. මම ඒකෙන් මම කියන්නම් මේකට උත්තරේ. දියවැඩියාව නයිජීරියාවේ දියවැඩියාව තියෙන ප්‍රතිශතය 4%යි. දැන් දියවැඩියාව හැදෙනවා මේ ජාන වලින් හැදෙනවා කියලා කියනවනේ. නයිජීරියාවේ මිනිස්සු ඉන්න ඇමරිකාවේ. කළු ජාතිකයෝ. ඒ කළු ජාතිකයෝ 13%කට තියෙනවා දියවැඩියාව. සුදු ජාතිකයන්ට වඩා වැඩිපුර කළු ජාතිකයන්ට දියවැඩියාව වැඩි ඇමරිකාවේ. වැඩි උනේ ඇයි? ජාන හින්දාද? ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් එක හරිම සංකරයි. ඒගොල්ලෝ කෑම කන්නේ ඔක්කොම ජංක් ෆුඩ්. මේක තමයි හේතුව. මේ කොලෙස්ටරෝල් වලට හේතුව වෙලා තියෙන්නේ මේක රූට් කෝස් එක. මේ ප්‍රතිඔක්සිකාරක නැති ආහාර ගැනීම සහ අපේ ශරීරයට අහිතකර ආහාර ලබා ගැනීම. ඒකෙන් තමයි ඇති වෙන්නේ, වෙන ක්‍රමයක් නෙමෙයි. ඔබ දීලා බලන්න ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර කොලෙස්ටරෝල් මට්ටම පල්ලයට බහිනවා. මම හිතන්නේ පැහැදිලි. පැහැදිලි සර්, thank you. බොහොම ස්තුතියි. ડોક્ટર ඔව්. මේ ආතරයිටිස් වලට මුලින්ම එන රෝග ලක්ෂණ මොනවද ડોක්ටර් දැනගන්න පුළුවන්ද? ආතරයිටිස් ඉතින් අපිට ජොයින්ට් පේන්ස් වලින් තමයි දැනගන්න වෙන්නේ. ආතරයිටිස් ගණනාවක් තියෙනවා. ඒකත් ඔය ආහාර නිසාම තමයි. අපි දවසක ආතරයිටිස් ගැන කතා කරමු. ඒකත් මේ වගේ දිග පාඩමක්. අපි ආතරයිටිස් ගැන කතා කරමු. ජොයින්ට් පේන්ස් වලින් තමයි බලා ගන්න වෙන්නේ. ඒ වෙනකොටත් ගොඩාක් පේන් එක එනකොටත් අපේ අස්ථි වල එහෙම ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය සෑහෙන වර්ධනය වෙලා. දැන් ඔය ජොයින්ට් වලදී අපි කතා කරන්නේ කාටිලේජ් ගැනනේ. එතකොට දැන් දොරයි උළුවස්සයි සරණේරුවයි කියලා ගත්තොත් අපේ මේ අස්ථි දෙකයි කාටිලේජ් එකයි අස්ථි වල දැන් දොරටයි උළුවස්සටයි දාන ඇන ටික හරියට අල්ලගන්න බෑනේ. දොරයි උළුවස්සයි දුර්වල වෙලා නම් දිරලා නම්. එතකොටත් අන්න ඒ වගේ තත්ත්වයක් ගොඩක් වෙලාවට අපේ මේ අස්ථි වල සිද්ධ වෙනවා. මොකද මේ කැල්සියම් කියන එක අපි හරියට අපේ ආහාර වලට එකතු කරගන්නේ නැහැ. ඒ නිසා තමයි මේ පාඩම මේක පාඩමක් ඇත්තටම. මේක වෙනම කරන්න ඕනේ නැත්නම් මම උඩින් පල්ලෙන් කියන එකත් වැරදිමම. අපි දවසක ලබන සතියේ අපි කරමු එනම් මේ ආතරයිටිස් ගැන. එතකොට දැනගතයි. ડોક્ટર ඔව්. ડોક્ટર හෙලෝ ඕකේ. ડોક્ટર මා මේ කුරුඳුයි මේ පැණි විතරක් ගත්තොත් හොඳ නැද්ද? හොඳයි, ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර වැඩිපුර ඕරක් පොයින්ට්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් අපේ ශරීරයට. ඔව්. කුරුඳු එකතු කරාම කොහොම හරි වැදගත්ම දේ ඕරක් පොයින්ට්ස් 20000කට වැඩි ප්‍රමාණයක් දවසකට අපි ගත යුතුමයි. ඔව්. තව දෙයක් කොලෙස්ටරෝල් නැති කෙනෙක් ඒ තුන ගත්තටත් කමක් නැද්ද? ඔව් අර මගේ ඕරක් පොයින්ට්ස් ප්‍රමාණය අපි ගන්න දවසට ගන්න ආහාරවල මේක ඔබ ප්‍රැක්ටිකලි කරන්න. ඔබ ඉන්ටර්නෙට් එකට ගිහලා හොයන්න. ඔයා ගන්න ආහාරවල ඕරක් වැලියු එක කීයද? ඔව්. මේකට ප්‍රැක්ටිකලි අපි මේකට යෙදෙන්න ඕනේ. ඇත්තට. මොකද මේක කවුරු හරි ලියලා දෙන එකක් ගන්න එක නෙමෙයි වැඩේ. අපි මේක අපි අධ්‍යයනය කරන්න ඕනේ. අපි වාහනයක් ගත්තාම ඒ ගැන හොයනවනේ. ඉතින් අපේ ශරීරය ගැන අපි හොයන්න ඕනේ. අපේ ආහාර වේල ගැන හොයන්න ඕනේ. අපි මේ වැඩසටහන වලින් ඕගොල්ලෝ යොමු කරන්නේ ඒකට. එහෙනම් තමන්ගේ ආහාර වේලේ කොයිතරම් ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් තියෙනවද? දැන් ග්‍රීන් ටී එකක් බිව්වොත් 3000ක් තියෙනවා. ඒතර අපිට දවසට ග්‍රීන් ටී දෙකක් බොන්න පුළුවන්නේ. 6000යි. කුරුඳු මේ තේ හැන්දක් කෑවොත් එතන 20000ක් විතර ඇවිල්ලා. සාමාන්‍යයෙන් හෙල්දි කෙනෙකුට ඒ හොඳටම ඇති. නමුත් කොලෙස්ටරෝල් තියෙන කෙනෙක් නම් අපි මේක වැඩි කරන්න ඕනේ. මේන්ටේනන්ස් වලට තමයි 20000 කියලා කිව්වේ. thank you ડોક્ટર. thank you. ડોક્ટર එතකොට මේ අපිට කොලෙස්ටරෝල් තිබ්බා නැතා කියලා අපිට අර ડોක්ටර් කියපු කුරුඳු තේ හැඳි එකයි එතකොට මුරුංගා කොළ තේ හැඳි දෙකයි මී පැණි මිශ්‍ර දිගටම ගත්තත් ඒකේ අගුණයක් නැහැ අර ડોක්ටර් කිව්වා වගේ නේද? හොඳටම හොඳයි. හොඳටම හොඳයි නේ ડોක්ටර්. හොඳයි. දියවැඩියාව හැදෙන්නෙත් නැහැ එහෙම ගත්තා. Excuse me.
ඔව්. දැන් ඩයබටිස් තියෙන කෙනෙකුටත් ওই විදිහට ප්‍රතිඔක්සිකාරක ගැනීම තුලින් බෙහෙත් බොන්න නැතුව ඩයබටිස් පාලනය කරගන්න පුළුවන්ද? ඔව්. ඩයබටිස් කියලා කියන්නේ ප්‍රතිඔක්සිකාරක ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒක තවත් ගැටලුවක්. එහෙනම් මම මේ කතා කරේ කොලෙස්ටරෝල් ගැන. කොලෙස්ටරෝල් නැති කරගන්න පුළුවන් ප්‍රතිඔක්සිකාරක ගැනීමෙන්. නමුත් දියවැඩියාව නැති කෙනෙක් මේ ඔය කියපු කුරුඳු කුඩුයි මේ මුරුංගකොළ කුඩුයි ගන්නවා නම් එයාට දියවැඩියාව වැළඳීමේ සම්භාවිතය අඩු වෙනවා. මොකද ඒකේ ක්‍රෝමියම් එහෙම තියෙන නිසා ඒ මේ කුරුඳු වල ඒකත් මම ඉතින් වෙනම කතා කරන්න ඕනේ දියවැඩියාව ගැන. එතකොට දියවැඩියාව තියෙන කෙනෙක් මී පැණි ගත්තට කමක් නැද්ද ડોක්ටර්? මී පැණි හොඳ ඒවා නම් කමක් නැහැ. දැන් හොඳ ඒවා හොයාගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් හොඳ මී පැණි ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ හරි. thank you ડોක්ටර්. නැහැ. ඩොක්ටර් සුදු ලුණු කොහොමද සම්බන්ධ වෙන්නේ කොලෙස්ටරෝල් වලට? සුදු ලුණු වලත් මේ ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා. ඒ වගේම සුදු ලුණු වල සල්ෆර් තියෙනවා. මේ සල්ෆර් ඊටම වැදගත් අපේ ශරීරයේ තියෙන විෂහරණය කරන්න. විෂ එකතු වෙලා තියෙන එක නෙමෙයි ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ ලෙඩ වැඩි එකනේ. අක්මාවට මේ විෂ එකතු වෙනවා. හැබැයි ඉවත් කරගන්න බෑ මේ සල්ෆර් නැත්තම්. සල්ෆර් හොඳට තියෙනවා ටිකක් ගඳ ගහන ගෝවා, නෝකෝල්, රාබු ඊළඟට බ්‍රොකොලි වගේ ඒවා, බිත්තර ඊළඟට ඔය සුදු ලුණු. මෙන්න මේ වගේ තියෙනවා සල්ෆර්. ඒක තමයි එච්චර ගඳ. ඒ කුණුනාම හරි ගඳයි. මේ සල්ෆර් ටික අපේ අක්මාවට ගියාම අක්මාව පිරිසිදු වෙනවා. අක්මාව පිරිසිදු වීම අපේ ශරීරය නිරෝගීව තියාගන්න ඉතාම වැදගත්. ඒක තමයි සුදු ලුණු වල තියෙන ප්‍රධානම මේක. ඊළඟට ඒකේ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයකුත් තියෙනවා. අපිට සුදු ලුණු ගෙඩි දෙක තුනක් බත් එකට දාගන්න පුළුවන් නම් ඊළඟට සමහර අය ඔය මේ සුදු ලුණු කපලා සෝයා සෝස් වල දාලා එහෙම කන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මම සෝයා සෝස් කන්න කියලා කියන්නේ. හැබැයි ඉතින් ඒක පිටි ගහලා මේ බත් එකට දාගෙන කනවා නම් හොඳයි. තව ප්‍රශ්න තියෙනවද? ડોක්ටර් මේ ડોක්ටර්ගේ ප්‍රසන්ටේෂන් එකේදී සඳහන් කරා මේ කැන්ගන් කියලා වෝට් එකක් ගැන මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් කැන්ගන් වෝටර් කියලා කියන්නේ අයනයිසර් එකක්. මේක ජපාන නිෂ්පාදනය කරපු මැෂින් එකක්. මේකේ pH අගය 2.5 ඉඳලා 11.5 නිකන් වෙනස් කරන්න පුළුවන්. ඒකට අපිට ගැළපෙන pH එක අපිට තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෑම කන වෙලාවකට ආසන්න නම් pH අගය 7ට ඊළඟට අනිත් වෙලාවට pH අගය 9.5ට ඒ වගේ ගන්න පුළුවන්. ඊළඟට වෙන රෝග වලට අනුව ඊටු pH පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම දේ තමයි මේ අපේ පයිප් වතුර වල තියෙන ORP අගය ධන තියෙන්නේ. සාමාන්‍යයෙන් ධන 650ක් විතර මම ඉන්න පළාතේ. සමහර පැති වල 450 500ක් එහෙම වෙනවා. එතකොට ඒ ORP අගය පහළට දාගන්න ඍණාගයක් කරගන්න පුළුවන් මේ මැෂින් එක හරහා. ORP ඍණ 400කට විතර ගේන්න පුළුවන් මේ මැෂින් එක. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණේ. එහෙම වුණොත් එහෙම අපේ ශරීරයට ප්‍රතිඔක්සිකාරක තමයි ලැබෙන්නේ. ඒක මම ඔය කියපු කොලෙස්ටරෝල් වලින් මිදෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා. මේ මැෂින් එක වැදගත්කම ඒක වටිනාකම. බොහොම ස්තුතියි ડોක්ටර්. බොහොම ස්තුතියි. මම ඉක්මනට කියාගෙන ගියා තේරුණාද දන්නෙත් නැහැ. මේ නොතේරුණා නම් නැවත දවසක මම මේක ආපහු කරන්නම්. නෑ ડોක්ටර් ඒක පැහැදිලිව කියපු නිසා ක්‍රමානුකූලව අපිට තේරුණා. ඔව් ડોක්ටර් ඇත්තටම ඒක පැහැදිලි. මොකද අපිත් හොඳ සංයමයෙන් ඒක අහගෙන හිටියේ. මොකද මේ වගේ දැනුවත් කිරීම කරන්නේ නැහැනේ. ලෙඩේ හැදුනාට පස්සේ බෙහෙත් දෙන එකනේ වැඩි හරියක් කරන්නේ ડોක්ටර්. අපි හැදෙන්නේ ඉස්සර මේ වගේ දේවල්. මොකද ඉස්සර ආදි කාලේ කට්ටියටත් එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ ડોක්ටර් අවංගොම. දැන් මේ තියෙන ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කෑමක් තියෙනවා, ඔක්කොමත් තියෙනවා, හොඳටම ලෙඩක් තියෙනවා ડોක්ටර්. මේක තමයි. දැන් මේක අපි නිරෝගීව ඉන්න පාර හදාගත්තාම බය වෙන්න දෙයක් නැහැ. උච්චර ලස්සනට පැහැදිලිව කිව්වද?
තව ප්‍රශ්න තියෙනවද? හෙලෝ ඩොක්ටර්. ඔව්. දැන් කොලෙස්ටරෝල් වලට බෙහෙත් බොන කෙනෙක් කියන්නකො මම. ඔව්. ඒක බෙහෙත් නතර කරන්න නම් දැන් කමක් නැද්ද මේ කෑම කාලා? මෙහෙමයි. ඔන්න ඕක හොඳ ප්‍රශ්නයක්. අපේ මිනිසුන්ට වැරදිලා තියෙන උතන. බෙහෙත් නතර කරන්න කියලානේ මම කිව්වේ. මේ බෙහෙත් ගන්න ගමන් ඔය ප්‍රතිඔක්සිකාරක එකතු කරන්න. එකතු කරලා ටෙස්ට් කරලා බලන්න. තමන්ගේ දැන් මේ මම මේ කියපු එක හරිද කියලා. මොකද අපි කෑම කෑවා කියලා ප්‍රශ්නයක් නැහැ නේ බෙහෙත් ගන්න. ඉතින් මම කිව්වට විශ්වාස කරන්නත් එපා. මේක කරලා බලන්න. මොකද දැන් කුරුඳු තේ හැන්දයි මුරුංග කොළ තේ හැන්දි දෙකයි ගත්තා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. අපි බත් කෑවා වගේ වැඩක් නේ. ඒ නිසා ගන්න. අරගෙන අර බෙහෙත් අයින් කරන්න කලින් මේ පරීක්ෂා කරන්න. එකපාරක් දෙපාරක් තුන් පාරක් පරීක්ෂා කරලා බලන්න. දැන් මට දැන් ඊට පස්සේ බෙහෙත් ටිකක් දවස් දෙක තුනක් බෙන්න නතු පරීක්ෂා කරලා බලන්න. ඒ වගේ තමන් පරීක්ෂණ කරලා බලලා තීරණය කරන්න. ඊට පස්සේ ડોක්ටර්ට ගිහින් කියන්නේ මම දැන් මෙහෙම කරා ඉන්න මට දැන් මෙහෙම නැහැ. දැන් මම මොකද කරන්නේ? දොස්තර මහත්තයා කියයි නතර කරන්න කියලා. සාමාන්‍යයෙන් ડોක්ටර් බෙහෙත් ගතිය යුත්තේ කොච්චර ප්‍රමාණයට ගියපුවාමද කොලෙස්ටරෝල්? සාමාන්‍යයෙන් ඉතින් බෝඩර් එකට එනකොටම කොලෙස්ටරෝල්ට බෙහෙත් දෙනවා වෛද්‍යවරු. මම මේ කියන්නේ ඒ වෙනකොට ඔතනට එනකන් ඉන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රතිඔක්සිකාරක සහිත ආහාර අරගෙන නිරෝගීව ඉන්න තියෙන්නේ. ඉලක්කම මත යපෙන්න එපා. ඔය ඉලක්කම දැක්කම කටේ heart attack හැදෙනවා සමහරුන්ට. බොහොම ස්තුතියි ડોක්ටර්. වෛද්‍යතුමනි ડોක්ටර් මේ සුදුලුණු ડોක්ටර් දැන් ටිකට කලින් කිව්වා සුදුලුණු ගැනීම කියලා. මේ සුදුලුණු මේවකින් මේ වකුගඩු වලට මොන හරි හානියක් වෙන කතාවක් තියෙනවා. ඒක සත්‍යයක්ද කොහොමද ඒක? අපි කොච්චර සුදුලු කෑවද අත් දෙයියනේ. ඉස්සර. ඔව් නේද? මේ දැන් තියෙන චයිනීස් සුදුලුණු නෙමෙයි අපි කෑවේ. මේ නියම ලංකාවේ සුදුලුණු. ඒවා හරි සැරයි. පොඩි බික් තියෙන එක. අපේ කාටවත් ප්‍රශ්නයක් ආවේ නැහැනේ. මේ ඔක්කොම කවුරු හරි විසින් මේ හොඳ දෙයක් එනකොට ඒක වහන්න ඉස්සරහට දාන එකක්. විශේෂයෙන්ම අපේ ඉන්නවා මේ ඔය Facebook එකේ ඉන්නවා අර අමුතු වෛද්‍යවරු කොටසක්. ඒගොල්ලෝගේ මේ පෝස්ට් එක මේ වැඩිපුර ලයික් ගානක් දාගන්න ඕන හින්දා මොන හරි බොරුවක් දානවා. මේක දිගට යනවා. මේ දැන් සමාජ ජාලා වලින් කරන වැඩක් මේක. ඒගොල්ලෝ මොකක් හරි දෙයක් දාලා මොක පුම්බලා තියෙනවා. දැන් මම එක සැරයක් මේ දැක්කා දාලා තියෙනවා මේ දිය වැඩියාවට මොනවාද කුරක්කම් හොඳ නැහැ. මොකද හේතුව? ඒකේ මේ ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක වැඩි කියලා. ඒතර ග්ලයිසිමික් ලෝඩ් එක ගැන මේ කතා කරේ නෑ මේ ආටිකල් එක ලියපෙන්න. ඒක ලොකුවට ගියා. නමුත් කුරක්කම් ආහාරයට ගැනීම හොඳයි මේ දියවැඩියා තියෙන කට්ටියට. නමුත් ඒක නියම කුරක්කම් වෙන්න ඕන. පාම් පිටි මිශ්‍ර කරපුවක නොවෙන්න ඕන. එහෙනම් නියම කුරක්කම් හොයාගන්න එක අපේ වගකීම. එච්චරයි කරන්න තියෙන්නේ. Thank you doctor. Thank you doctor. Thank you. වෛද්‍යතුමනි අපිට ප්‍රශ්නයක් ගන්න වෙලා තියෙනවා. අයනයිසර් මැෂින් එකේ පියුරිෆයි වෝටර් වල ORP අගය ටැප් වතුරට වඩා නිවැරදි අගයකද තියෙන්නේ කියලා අහලා තියෙනවා. අප වහන්නද? අයනයිසර් මැෂින් එකේ පියුරිෆයි වතුර වල ORP අගය ටැප් වතුරට වඩා නිවැරදි අගයකද තියෙන්නේ කියලා අහලා. අනිවාර්යෙන්. අයනයිසර් එකක කරන ප්‍රධානම දේ තමයි මේක අයනයිස් කරනවා කියන එකෙන්ම කරන්නේ මොකද්ද මේ ධන ඍණ අයන වෙන් කරන එක. ඉතින් අයනයිසර් එකක් භාවිතා කරන එක ඇත්තටම වැදගත්. මේ ඒකෙන් අපිට ORP එක අඩු වතුර ගන්න පුළුවන් එකේ. ටැප් වතුර එකම හදාගත හැකි ORP එක අඩු කරලා. pH එක නෙමෙයි ටැප් මේ ORP එක. එඳයි අනිවාර්යයෙන් වැදගත්. අයනයිසර් කියන්නේ මේ අර පියුරේට් කියලා තියෙන මේ ඒවද ඒ වෝටර් පියුරිෆයි කරන මේ මැෂින් වලටද අයනයිසර් කියන්නේ? නෑ ඒවා ෆිල්ටර්ස්.
ෆිල්ටර්ස් නේද? ඒවා ෆිල්ටර්ස්. ඒවා කරන්නේ මොකද? ඒතර තියෙන ක්ලෝරින් ටික අයින් කරලා බැක්ටීරියා මොන හරි තියෙනවා අයින් කරන ඒවා තියෙනවා. තියෙන මිනරල් වර්ග අයින් වෙනවා. ඔය ඒ වගේ ඒවා තමයි ඒක කියන්නේ. තියෙනවද අපේ ඒවා තියෙනවද? අයනයිසර් මැෂින්ස් තියෙනවද මෙහි? තියෙනවා. දැන් ඔය කැංගනෝට කියන එක නම් ගණන්. ඒවත් තියෙනවා මේ ලංකාවේ ගන්නත් තියෙනවා. මේ සාමාන්‍යයෙන් චයිනීස් ඒවා තියෙනවා. අරක ජැපනීස් එක නම් ගණන්. කොලෙස්ටරෝල් පිළිබඳ අපි නොදත් කරුණු රාශියක් අපි අද ඉගෙන ගත්තා. ඒ පිළිබඳව අප දැනුවත් කරාට වෛද්‍ය නායන තේනුවර මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් ස්තුති කතාව ඉදිරිපත් කිරීම සඳහා මම ලියෝ ලිහිණි වීරසිංහට ආරාධනා කර සිටිනවා. දුව මේ තව තියෙනවා ස්ලයිඩ්ස් කීපයක් තියෙනවා. දේශෙන් තව ස්ලයිඩ්ස් කීපයක් තියෙනවා. මේ ආනාගල මාත්ම අපි ඒක වෙන දවසක් කරමු. එතන වෙලාව පිළිබඳ වෙලාව මදි. ඔව් හරි. එහෙනම් අපි අවසන් අපි කොහොමදත් next Thursday අපි program එකක් අනිවාර්යෙන් arrange කරමු ડોક્ટર තේනුවරට අපි ඒක reserve කරන්න next Thursday එක සද අපිට ඔබතුමා ඒ කාලය අපිට ලබා දෙන්න. හරි. හරි දුවේන. ස්තුතියි මලිති මේ මට අවස්ථාව ලබා දුන්නට. කොලෙස්ටරෝල් කියන්නේ අපේ නොදැනුවත්වම අපේ බිල්ලට ගන්න අපේ සුබර ජීවිතේ මරුවා කරා ගෙන යන්න පුළුවන් භයානක රෝගයක්. ඉතින් කොලෙස්ටරෝල් වළක්වා ගැනීම පිළිබඳව නිවැරදි ආහාර පුරුදු ඇතුළත් අපි නොදන්න විශේෂ කරුණු රාශියකින් අපව දැනුවත් කරපු ප්‍රවීණ පෝෂණවේදී ආචාර්ය වෛද්‍ය නායන තේනවර මැතිතුමාට මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අවදානමට පෙර වැඩසටහන සංවිධානය කරමින් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නු කිරිබත් කුඹුර සිංහ සමාජයේ සභාපති සිංහ ලක්ෂ්මන් උල්ලන්දු පිටිය මහතාටත් කිරිබත් කුඹුර සිංහ සමාජයේ සියලුම දෙනාටත් මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අතුගල්පුර ලියෝ සමාජයේ සභාපති ලියෝ කලිඳු කුමාරසිංහ අයියා ඇතුළුව අතුගල්පුර ලියෝ සමාජයේ සියලු දෙනාමත් අද වැඩසටහන මෙහෙයවීමෙන් අපිට සහයෝගය ලබා දුන්නු ලියෝ මල්ටි බණ්ඩාරසරිට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම මේ වැඩසටහන සභාව සහභාගී වෙච්ච ඔබ සියලු දෙනාටමත් මගේ ස්තුතිය පිරිනමනවා. මේ අවස්ථාවේදී නම් සඳහන් කරන්න බැරි වෙච්ච අපිට විශාල වශයෙන් සහයෝගය ලබා දුන්න පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. එසේනම් අපි තවත් මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි. එසේනම් වැඩසටහන අවසන් කිරීමට සූදානම ඔබ සැමට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. මම මලිති බණ්ඩාර. ස්තුතියි. සුබ දවසක්. සුබ රාත්‍රිය සියලුම දෙනාට සුබ රාත්‍රිය.